සිත්සේ සුවසේ දීර්ඝායුෂ වේවා ආයු බොහෝ වේවා. සතුටෙන් සුවෙන් කල් ගෙවන්න තමයි අපි කාගෙත් බලාපොරොත්තුව. ඒ සඳහා පවතින තත්ත්වයන් ජයගන්න ඕනේ. අභියෝග ජයගන්න ඕනේ. මේ වෙනකොට දිවයින පුරා තද බල විදිහට සංචරණ සීමා ක්‍රියාත්මකයි. එහෙම ක්‍රියාත්මක වෙන්නේ කාවවත් වෙනුවෙන් නෙවෙයි ඔබ වෙනුවෙන්. පළමුව ඔබේ ආරක්ෂාව, දෙවනුව රටේ ආරක්ෂාව, කාගෙත් ආරක්ෂාව. ඒ නිසා ඒට අනුගතව කටයුතු කරමු කියලා උදෑසනම ශනිදාය වන ආරම්භයේදී ඔබත් සමග කතා බහ කරන්නට ආරම්භයේදීම යෝජනා කරනවා, ඉල්ලීමක් කරනවා. අද විශේෂිත දවසක් 1948 පෙබරවාරි 4 වනදා ඩොමීනියන් තත්ත්වයේ නිදහස අපට හිමි වුණා. එය අප සමරනවා බොහොම ගෞරවයෙන්. නමුත් ඒ තත්ත්වයෙන් පසුව අපිට ජනරජයක් බවට පත්වෙන්නට ඉඩකඩ ලැබුණු, නැත්තම් ජනරජයක් බවට පත්වුණු දවස විදිහට අද දවස තමයි 1972 මැයි මාසේ 22 වනදා සටහන් වෙන්නේ. ඒ පිළිබඳවත් අපි විශේෂයෙන්ම මෙහිදී මතක් කරනවා අද උදෑසන ශනිදා අයිබෝන් ආරම්භයේදී අපිට ටිකක් නිදහසේ අත දිගෑරලා වැඩ කරන්න, අපේ අනන්‍යතාවන් රැක ගැනීම සඳහා තව ටිකක් ඉස්සරහට යන්න ලැබුණු ඉඩක් විදිහට අපි අදටත් ඒක සමරනවා. ඉතින් එහෙමනම් බොහෝ දේ කතා කිරීමට නියමිතයි. එළඹෙන දවස, හෙට දවස සුවිශේෂ දවසක් අපේ තරුණ කණ්ඩායම් වලට. ඒ වගේම තරුණ කණ්ඩායම් මේ වෙනකොට කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වයක් එක්කලා අභියෝග රැසකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා අලුත් මාවත් හොයාගෙන නව දර්ශනයක් යටතේ, නව දැක්මක් යටතේ අලුත් විදිහට හිතමින් හෙට දවස ජය ගන්නට ඔබ තරුණීනි යා යුතුයි. අපි අද වේදිකාව කරගන්නේ හෙට දවසට යෙදෙන ඔබ වෙනුවෙන් වන ජාතික තරුණ දිනය පිළිබඳ කතා බහ කරන්නටයි.
අරුණ වරුණ තරුණ කිරණ දෙරණ පුරා රැගෙන නැගෙන අලුත් පරම්පරාවකට නවමු මගක් හෙළි කර දෙන. මේ වාඩි වෙලා ඔය ගීතය අහන ගමන් කල්පනා කළේ ශශිකාව වේදිකාවකදී හඳුන්වලා දෙන්න වුණා නම් ඔන්න ඔය වගේ වචන ටිකක් පාවිච්චි කරමු ද කියලා. මම ඒක ඔබට මේ මොහොතේදී වැඩසටහනේදී ඉදිරිපත් කරන්න හේතුවක් ඇතුව. අරුණ තරුණ කිරණ දෙරණ මේ සියල්ල තරුණ පරම්පරාවත් එක්කලා තිබිය යුතු මුවහත් විය යුතු කාරණා ටිකක්. තරුණයා තමයි ගාමක බලය රටක. තරුණයා තමයි ජීවය රටක. තරුණයා තමයි එළිය රටක. එනිසා තරුණයා බැබළුනොත් තරුණයාගේ ශක්තිය හරියට මුහු කරගත්තොත් රටක අනාගතය පිළිබඳ සැක සංකා මතු කරගත යුතු වන්නේ නැහැ. එනිසා හෙටට යෙදෙනවා ජාතික තරුණ දිනය. ජාතික තරුණ දිනය කිව්වහම ජාතික තරුණ සේවාව සභාවට ඇති අයිතිය පිළිබඳව නොකිව මනායි. අපි ජාතික තරුණ සේවා සභාව සමග ජාතික තරුණ දිනය පිළිබඳව එහි සැමරුම පිළිබඳව අනාගත දැක්ම පිළිබඳව ටිකක් තරුණයෝ ගැන කතා කරන්න කල්පනා කළා. ආරාධනා ලැබ මෙහි පැමිණ සිටිනවා ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් ජාතික තරුණ සේවා සභාවේ වර්තමාන සභාපතිතුමන් දමිත වික්‍රමසිංහ මහත්මයාණන් ආයුබෝවන් ඔබතුමන්ට. ඒ වගේම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් දිල්ෂාන් ජයකුරු මහත්මයා ඊළඟට ඉන්නේ. ආයුබෝවන් ඔබතුමන්ට. ඒ වගේම ශ්‍රී ලංකා යෝන් පාර්ලිමේන්තුවේ අගමැතිතුමා පැතුම් රණසිංහ මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන්. තරුණයා තරුණ සේවා සභාව ජාතික තරුණ දිනය සභාපතිතුමනි මාසයක විතර කෙටි කාලයක් මෙතෙන් ඇවිල්ලා අර හිටපු තනතුරෙන් මෙතෙන් ආවහම මේ තරුණ කාර්යභාරයට අමුත්තක් නැහැ. මොකක්ද තරුණයා පිළිබඳ ඔබ තුළ තියෙන තරුණ අදහස? මෙහෙමයි මුලින්ම කියන්න ඕන මම හිතන්නේ ඔබ කිව්වේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියින්දන් ජාතික තරුණ සේවා සභාවට ආපු ආගමනය. ඉතින් අපේ ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයක් මත තමයි මම මේ කෙටි කාලයක් තුල රාජකාරී කටයුතු කරන ස්ථාන මාරුවක් කරේ. ඉතින් ඇත්තටම වෘත්තීය පුහුණු අධිකාරියත් මෙතනත් අතර ප්‍රධාන වෙනස තමයි දැන් අතනත් තරුණයන්ට තමයි අවශ්‍ය කටයුතු කෙරෙන්නේ. නමුත් ඒක එක්තරා එක මානයක් තුල විතරයි. ඒ කියන්නේ වෘත්තීය පුහුණුව සහ රැකියාගත කිරීම තමයි ඉලක්කය එතන තියෙන්නේ. නමුත් මෙතන ඊට වැඩිය තරුණ සංවර්ධනය කියලා ගත්තම සෞන්දර්ය වෙන්න පුළුවන්, තරුණයාගේ රැකී රක්ෂා කටයුතු වෙන්න පුළුවන්, තරුණයාගේ කලා කටයුතු වෙන්න පුළුවන්, තරුණයාගේ දේශපාලන දැක්ම නිර්මාණය කිරීම වෙන්න පුළුවන්, එවැනි වූ තරුණ ව්‍යවසායකත්වය වෙන්න පුළුවන්, එවැනි වූ විශාල වපසරියක් තුළ ක්‍රියාත්මක වෙන ආයතනයක් තමයි ජාතික තරුණ සේවා සභාව කියන්නේ. ඉතින් ඉතාමත් සුබවාදීව මම හිතන්නේ අපි වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඇත්තටම ගරු අමාත්‍යතුමා ගැන නැවතත් මතක් කරන්න ඕන මේ වගේ වැඩ කරන්න පහසු. මොකද ලංකාවේ පළවෙනි වතාවට මම හැම ආද්‍යයටම ගියාම කියන්නේ මේ තරුණයෙකුයි ක්‍රීඩකයෙකුයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරලා තියෙනවා පළවෙනි වතාවට. ඒකත් රටේ විශාල ජයග්‍රහණයක්. බොහොම සතුටෙන් සුබවාදීව මේ කටයුතු කරගෙන යනවා. අපේ දිල්ෂාන් ජයකුරු ලේකම්තුමා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ දැන් ජාතික තරුණ දිනය මොකක්ද මෙහි අරමුණ? ඇත්තටම හෙට මැයි මාසේ 23 ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයට විශේෂ දවසක්. මොකද 1983 මැයි මාසේ හෙට වගේ දිනයක තමයි ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පිහිටවන්නේ. ඒ යෞවන සමාජ සම්මේලනයේ රැස් වෙන පළවෙනි දිනය තමයි 1999 මැයි මාසේ 23 වෙනිදා කුරුණෑගල මාලිගාපිටියේදී නිල වශයෙන් ජාතික තරුණ දිනය විදියට ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පළවෙනි රැස්වීම නැත්තම් පළවෙනි සම්මේලනය රැස් වූ දිනය ජාතික තරුණ දිනය විදියට නම් කිරීම පිළිබඳව මහත් අභිමානයක් සහ සතුටක් තියෙනවා. දැන් ඔය ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ කාර්යභාරයේ විදිහට ඔබ හඳුනාගෙන තියෙන කොටස කොහොමද? ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය. ඇත්තටම තරුණයා කියන්නේ කවුද? රටේ අවශ්‍යතාවය. රටේ අනාගතය. රටේ අවශ්‍යතාවය සහ අනාගතය වෙනුවෙන් පෙළගැසෙන ප්‍රධාන කණ්ඩායම තමයි තරුණයා. ඒ තරුණයා නිවැරදි නියතියක් ඔස්සේ පෙළගැස්වීම නැත්තම් රටේ අනාගතය වෙනුවෙන් කොහොමද පෙළගස්වන්නේ කියන එකේ ප්‍රධාන කාර්යභාරය ගරු සභාපතිතුමනි අප සතුයි ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය වගේම තමයි ජාතික තරුණ සේවා සභාව.
සතු ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ඊළඟට ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව. දැන් යොවුන් පාර්ලිමේන්තුව හරහා නිවැරදි දේශපාලන දැක්මක් සහිත තරුණ කණ්ඩායම් බිහිකිරීමේ ප්‍රාර්ථනාවද පැතුම දිටු වෙන්නේ? අනිවාර්යෙන්ම අද වගේ දවසක කියන්නේ ජනරජ දිනය සමරන අද වගේ දවසක ඒ ජනරජය වෙනුවෙන් ජනරජය අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නායකයන් බිහි කරන්න තමයි 2011 දී ජාතික තරුණ පාර්ලිමේන්තුව ස්ථාපිත කරන්නේ. එතකොට ජාතික තරුණ පාර්ලිමේන්තුව කාලානුරූපීව සංයුතියේ සහ සැකැස්මේ වෙනස්කම් වලට ලක් වෙමින් මේ වෙද්දී අධීර 5ක් දක්වා ගමන් කරලා තිබෙනවා. මම එහි 5 වෙනි අධීරයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනවා සහ යොවුන් පාර්ලිමේන්තුව වෙනුවට දැන් අපි පාවිච්චි කරන්නේ තරුණ පාර්ලිමේන්තුව ජාතික තරුණ පාර්ලිමේන්තුව වශයෙන්. එතකොට මේ මොහොත වෙද්දී ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 331ම අලුතින් එකතු වෙච්ච 4 හැර 331ම නියෝජනය වෙන තරුණයන්ගේ ඡන්දයෙන් පත් වුණු තරුණයෝ මේ 5 වන ජාතික තරුණ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ලකම සහ අර්ධ රාජ්‍ය ප්‍රමුඛ පෙළේ ඉදිරි පෙළ පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජනය කර නියෝජිතයන් 29 දෙනෙක් මේ ජාතික තරුණ පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට සියලු දෙනාගේම එකතුව 360ක් බවට පත් වෙනවා. 2014 තරුණ ප්‍රතිපත්තිය ස්ථාපිත කළා ලංකාවේ. ඒ තරුණ ප්‍රතිපත්තිය තුල යොවුන් පාර්ලිමේන්තුවේ කාර්යභාරය හැටියට දක්වලා තියෙනවා. ප්‍රතිපත්ති සැකසීමට දායක වෙමින් පළාත් පාලන මට්ටමේ සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති වලට Tamanගේ අදහස් එකතු කරන්න ඒ අදහස් ඔප්නංවන්න සහ හැඩගස්වන්න දායකත්වය ලබා දෙන තැනක් හැටියට තමයි ජාතික තරුණ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි 5 වෙනි ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අපි කටයුතු කරන්නේ. ඒ ප්‍රතිපත්ති සැකසීමේ කාර්යයෙන් ඔබට ගිහිල්ලා යවුන සමාජ සම්මේලනය ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ හයිය ඇතුව අනිකුත් ස්වේච්ඡා ක්‍රියාකාරකම් වල සමාජ සේවා කටයුතු වල ජාතික වැදගත්කමක් සහිත ව්‍යාපෘතින් වල නියැලෙන්නත් අපි ජාතික තරුණ පාර්ලිමේන්තුව හැටියට බලාපොරොත්තු වෙනවා. දැන් ආරම්භයේදී අපි ඔබට රස විඳින දුන්නු ගීතය ගායනා කළ ශාශිකා නිසංසලා වගේ සම්පත් කලා ශිල්පීන් මේ රටට දායාද කිරීමේ අතිමහත් ගෞරවය ජාතික තරුණ සේවා සභාවට සභාපතිතුමනි නිරන්තරයෙන්ම හිමි වෙනවා. එහෙම මහා යුග මෙහෙවරක් ඉටු කළා. අපි ඒක නැහැ කියන්නේ. නමුත් මේ මෑත කාලේ නිරීක්ෂණයක් චෝදනාවක් හැටියට එල්ල කළොත් ඔබ කොහොමද මේකට පිළිතුරු දෙන්නේ? සමහරවිට මිනිස්සුගේ ආකල්පයක් මතුණා මේ තරුණ සේවා සභාව මේ උත්සව සංවිධානය කිරීමට පමණක් ලඟු වෙනවද කියලා. අනිවාර්යෙන් මාසෙල මේ මමත් ඕක දැකපු දෙයක්. මම අමාත්‍යතුමාටත් මේ ආරාධනය ලැබුණම මේක බාර ගන්න කියලා අමාත්‍යතුමාටත් කියපු පළවෙනි කාරණේ තමයි මේ කානිවල් සම්ප්‍රදායෙන් තරුණ සේවා සභාව අපි එළියට ඔව් ඒ කියන්නේ මම කියාගෙන ආවේ කානිවල් සම්ප්‍රදාය මේ තරුණයෝ රැස් කරලා මේ විනෝදාස්වාදය විතරක් ලබා දෙන වැඩසටහන් වලට පමණක් ඒ අරමුණ කරගත්ත කියලායි මට හිතෙන්නේ. මාකට් කරන්න පුළුවන් ඇතිනේ. ඔව් මාකට් කරන්න පුළුවන් වුණාට ඒකෙන් අවසාන ප්‍රතිඵලය රාජ්‍ය අපිට භාණ්ඩාගාරයේ රජයේ මහජනතාවගේ මුදල් මේවා සඳහා වියදම් කරන්න. එතකොට අපි ඒකේ උපරිම ඵල ප්‍රයෝජනය ගත යුතුයි කියන තැන තමයි මම නම් ඉන්නේ. ඒක නිසා මම හිතන්නේ යාන්ත්‍රණයේ විශාල බිඳවැටීමක් තියෙනවා. දැන් මමත් අහපු ප්‍රශ්නයක් තමයි වාඩි වෙච්ච පළවෙනි දවසේම ශාශිකා නිසංසලාගෙන් ඉඳන් අනිත් පැත්තට ගත්තොත් චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය, ශර්ලි බයජයන්ත මහත්මයා, ඒ වගේම නාට්‍ය රංග කලා ශිල්පීන් නම ගියපු විශාල ප්‍රමාණයක් තරුණ සේවා සභාවෙන් බිහි වුණා. හැබැයි ඊට පස්සේ උනේ නැත්තේ ඇයි? ඒකේ හේතුව තමයි මම හිතන්නේ අපි අදහස් කරගෙන අපි යා යුතු මාර්ගය වෙනුවට අපි මේ බොහොම අර ලාභදායී ඒ කියන්නේ මේ චීප් පබ්ලිසිටි කියලා කියන්නේ එවැනි වූ ක්‍රමවේදයන් වලට ගිහිල්ලා තියෙන. දැන් විශේෂයෙන්ම ගත්තොත් යවුන ක්‍රීඩා උළෙල පවා තාමත් තියෙන්නේ මම හිතන්නේ 80 ගණන් වල තිබිච්ච ප්‍රමිතිය ඒ මට්ටමේ. කියන්නේ ඒ ක්‍රීඩා උළෙලේ ටයිමින්ග්වත් ජාතික තලයේ පිළිගන්නේ නැති මට්ටමක තියෙනවා. ඉතින් අපි ඒවා නිවැරදි කළ යුතුයි. මම අර කලින් කිව්වා වගේ අපිට ඒකට අවශ්‍ය හොඳ දේශපාලන නායකත්වයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මගෙත් මොන හරි හැකියාවක් එතුමා හඳුනගෙන තියෙන ඉඳ වෙන්නේ නැති පෞද්ගලිකම ආරාධනා කරේ. මොකද ශ්‍රී ලංකා වෘත්තීය පුහුණුව අධිකාරියත් කැපී පෙනෙන වැඩ කොටසක් අපි මේ කාලය තුල කරන්නට හැකියාව ලැබුණා. ඉතින් ඉදිරියේදී මම හිතන්නේ විශාල විපර්යාස ප්‍රමාණයක් මේ ආයතනය තුල අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් යවන සමාජ සම්මේලනයේ ආරම්භක වකවානුවත් එක්ක ඉඳලා දැන් මේ වෙනකොට ගෙවිලා තියෙන ඉතිහාසයේ දිල්ෂාන් ආපසු හැරී බැලීමක් කළොත්
කළ කාර්යභාරය පිළිබඳව කියවීම මොන වගේ? ඔව්. ඇත්තටම වසර 38ක් කාලයක් හෙට දින වෙන විට ශ්‍රී ලංකා යවන සමාජ සම්මේලනයට ඇත්තටම රටේ අවශ්‍යතාවය ඒ වගේම ස්වාභාවික විපතක් රටට අවශ්‍ය කරන තරුණයාගේ බලය නැත්තම් රටට බලයක් අවශ්‍ය සියලුම අවස්ථාවක සුනාමි ව්‍යසනය, ගම් වතුර, නාය යාමක් ඒ සියලුම අවස්ථාවල තරුණයා පුදුමාකාර විදියට අපේ රට අපේ ජාතිය ආගම් කුල මල ભેදයකින් තොරව එකසේ ඈත ඉතිහාසයෙන් ඉඳන්ම පෙළ ගැසුණා. ඒ වගේම තමයි මේ ಜಾති ભેද, කුල මල ભેද, ආගම් ભેද මේ සියලු දේවල් දුරු කරන්න පුළුවන් එක තැනක් තමයි ජාතික තරුණ සේවා සභාව යවුන් සමාජ සම්මේලනය. මේ එකිනෙකාට අනන්‍ය වූ තමන්ගේ ආගම, ජාතිය, භාෂාව මේ සියලු දේවල් එකට මුහු වෙන තැන. විදේශ රටවල් සමග විදේශ සම්බන්ධතා, ඒ වගේම විදේශ හුවමාරු වැඩසටහන්, ඊට පස්සේ දිස්ත්‍රික් අතර හුවමාරු වැඩසටහන්, ගුණ වැඩසටහන්, ඒ වගේම සෞන්දර්යාත්මක වැඩසටහන් අපි ගත්තොත් ක්‍රීඩා සියලුම දේවල් මේ රටේ සියලුම පාර්ශවයන් නියෝජනය කරලා මේ වනකම් මේ 38 වසරක් පුරාවට රටේ තරුණයා ඇත්තටම ක්‍රියාකාරී ලෙස ලොකු කැපකිරීමක් කරපු කාල සීමාව. සභාපතිතුමා අර පෞද්ගලික දවස් ටිකේ තිබුණ දැන් මේ පවතින කොරෝනා තත්ත්වයත් එක්ක අභියෝගයක් ඇත්තටම විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ ඇමතුමා තමයි මේක මෙහෙවීම කළේ දින 10න් ඇඳන් දසදහසක්. ඒකදී අපි දැක්කා යවුන සමාජ සම්මේලනයේ හිම දායකත්වය ඇතුව සෑහෙන වැඩ කොටසක් කරාය කියලා ප්‍රවෘත්ති මාර්ගවලින්. ඇත්තටම ඔබ ඇවිල්ලා පළවෙනි කොටස හැටියට පටන් ගන්න නැති මේ අභියෝගයත් එක්ක. ඇවිල්ලා දවස් 5න්. ඒකේ හොඳ පසුබිම් කතාවක් තියෙනවා සීල මේ මම හිතන්නේ සෞඛ්‍ය අංශ විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානී බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. මේ කොරෝනා තත්ත්වයත් එක්ක ඒ කියන්නේ ප්‍රයිමරි කෙයා සෙන්ටර්ස් එහෙම නැත්නම් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණයක් ආරම්භ කළ යුතුයි. මොකද රුහල් පද්ධතියේ තියෙන පරිමාණය ඒ කියන්නේ ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා. ඉතින් එතනදී අභියෝගයක් ආවා ඇඳවල් 10000ක් කොහොමද මේ ඉක්මනට මේකේ හදන්නේ කියලා. ඉතින් එතනදී ගරු නාමල් රාජපක්ෂ අපේ අමාත්‍යතුමාටත් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ අභියෝගය බාර දෙනකොට අමාත්‍යතුමන්ට මම කිව්වේ බය නැතුව 10000ම ගන්න කියලා. මම කිව්වා වෙන කාටවත් දෙන්න ඕනේ නැහැ. ඔබතුමා ගන්නවා නම් 10000ම ගන්න. මොකද යෞවන සමාජ සම්මේලනය සහ යෝන් පාර්ලිමේන්තුවේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකම බල මණ්ඩලයක් සහ නියෝජිතයෙක් ඉන්නවා. එතකොට 341ක් අපේ බල මණ්ඩල තියෙනකොට එක තැනක ඇඳවල් 10යි හදන්න ඕන 3400ක් හදන්න. 10000ම හදන්න ඕන නම් එක තැනක ඇඳවල් 30යි හදන්න ඕන. ඉතින් අමාත්‍යතුමා කිව්වා නෑ අපි විතරක් නෙමෙයි මේක සමස්ත යාන්ත්‍රණයම යොදාගෙන කරමු අනිත් ආයතනත් ගම්මු කියලා. හැබැයි මේ යෞවන සමාජ සම්මේලනයේ ව්‍යාපෘතියේ විශේෂත්වයක් තියෙනවා. ඒකෙන් රට තුලම පිබිදීමක් ආවා. මොකද තරුණයෝ මේක අරගෙන වැඩේට කරගැහුවම මේ පළාත්වල ඉන්න දේශපාලන අධිකාරිය, ව්‍යාපාරික ප්‍රජාව, ආගමික නායකත්වය මේ සියලු මුළු ගමම එකතු වෙලා මේ වැඩේට උර දුන්නා. කියන්න සතුටුයි අසේල දවස් 10න් හදන්න හිතාගෙන හිටපු ඇඳවල් 3400 දවස් 8කින් 3750ක් හදලා අපි ඉවර කරා. මම හිතන්නේ වේගයෙන් සහ වැඩිම ප්‍රමාණයක් කරේ ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සම්මේලනයත් යෝන් පාර්ලිමේන්තුවේ නියෝජිතත් එකතු වෙලා. එක පැත්තකින් ඒක ගැන ආඩම්බරයි සහ කෘතවේදීත්වය, අනිත් පැත්තෙන් ඒක එහෙම වෙන්න එපානේ. තරුණයෝ තරුණ බලය සහ තරුණ නායකත්වයේ ගොනු වෙච්ච තැන අපි මේ තරුණ නායකත්වයේ හැකියාව ගොනු වෙච්ච තැන ගී අසිරිය, නර්තන අසිරිය මේවාද අඩුපාඩුවක් නැහැ. ජාතික තරුණ සේවා සභාවේ සන්නාමේ ඉස්සරහා ඒවා බොහෝම හොඳට පෙළ ගැහිලා තියෙනවා. ඒ නිසා ඔබම නිවසේ ඉඳලා කල්පනා කරන්න පුළුවන් තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු පිළිබඳ කතා කරනකොට තරුණයින්ගේ අපේ තරුණ සේවා සභාවේ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ගේ නැටුමක් එහෙම අපිට බලන්න ලැබෙන එකක් නැද්ද කියලා නේද? නෑ, ඒ අවස්ථාවත් අපි දෙනවා. ඔන්න බලන්න මේ අපේ රටේ තාරුණ්‍ය දිලෙන හැටි.
හෙට ජාතික තරුණ දිනය අද ඒ ගැන කතා බහ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහත්මයා, ඒ වගේම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම්තුමා, ශ්‍රී ලංකා යෝන් පාර්ලිමේන්තුවේ අගමැති පැතුම් රණසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායම. පැතුම්, දැන් මේ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව නැත්නම් තරුණ පාර්ලිමේන්තුවට සමාජිකයින් සහ ඒ සමාජිකත්වය සහ ඒ පාර්ලිමේන්තුව අසුන් පිරෙන්නේ කොහොමද සංයුතිය? වසර දෙකකට වරක් තරුණ පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳ වෙනවා. ඒ මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීමේ හැකියාව ලැබෙනවා. යෞවන සමාජ ව්‍යාපාරය සහ සම්බන්ධ අවුරුදු 18ත් අවුරුදු 29 සමාජිකත්වයේ ඉන්න අයනේ. ඒ සමාජිකත්වයේ ඉන්න අයට තමයි 4වෙනි පාර්ලිමේන්තු දක්වා අවකාශය ලැබුණේ. 5වෙනි පාර්ලිමේන්තුවේදී පොඩි අත්දැක බැලීමක් කරලා තියෙනවා. එතනින් පරිබාහිරවත් ඒ සඳහා තරඟවදින අවස්ථාව ලබා දීලා තිබුණා. එතකොට ඒ සඳහා නාම යෝජනා බාර දුන්නට පස්සේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම සහ ඡන්ද මැතිවරණ කොට්ටාශයක් හැටියට ගණන් ගණන උසස් අධ්‍යාපන ආයතන තුල මැතිවරණය පැවැත්වෙනවා නිශ්චිත මැතිවරණ දිනයකදී. එතකොට ඒ ඔස්සේ වැඩිම ඡන්ද ලබා ගන්න තරුණයා ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ එහෙමත් නැත්නම් මේ අධ්‍යාපන ආයතනයේ නියෝජිතයා හැටියට තරුණ පාර්ලිමේන්තුවට පත් වෙනවා. එතකොට 5වෙනි තරුණ පාර්ලිමේන්තුවේ සමාජිකයන් 360 දෙනෙක් ඉන්නවා. ඒ 360 දෙනා අතුරින් විශේෂ සම්මුඛ පරීක්ෂණ වටයකින් පස්සේ නිලධාරී මඩුල්ලක්, ඇමති මඩුල්ලක්, නියෝජ්‍ය ඇමති මඩුල්ලක් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ අමාත්‍ය මඩුල්ලක් තේරිපත් වෙනවා. නිලධාරීන් හැටියට කතානායකවරයෙක් ඉන්නවා, අගමැතිවරයා සහ ප්‍රතිපක්ෂ නායකවරයෙක් ඉන්නවා. 5වෙනි ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය 23කින් සමන්විතයි. නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයත් 23කින් සමන්විතයි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ අමාත්‍යවරු 26ක් ඉන්නවා. 26ක් වෙන්න හේතුව තමයි දිස්ත්‍රික් 25ට අමතරව කොළඹ දිස්ත්‍රික්කය නාගරික තරුණයා වශයෙන් වෙනම දිස්ත්‍රික්කයක් හැටියට ගණන් ගන්න නිසා නාගරික තරුණයා සහ කොළඹ හැටියට කොළඹ දිස්ත්‍රික්කය කොටස් දෙකකට කඩලා තියෙන නිසා. ජාතික ලැයිස්තුවක් එහෙම නැහැ. කලින් ජාතික ලැයිස්තුවක් නෙමෙයි සෙනෙට් සභාවක් පැවතිලා තිබෙනවා කලින් පාර්ලිමේන්තු කිහිපයක. එතකොට ඒ සඳහාත් සෙනෙට් සභාව සඳහා තෝරාගෙන තිබුණේ, සෙනෙට් මණ්ඩලය සඳහා තෝරාගෙන තිබුණේ සම්මුඛ පරීක්ෂණයන් තුලින් පත් වෙන විදියට යම් යම් කාලවලදී මේක සැකැස්මේ සංයුතියේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා කියලා මම ඒකයි මගේ පළවෙනි දවස් දැක්වීමේදී කිව්වේ. එතකොට 5වෙනි තරුණ පාර්ලිමේන්තුවේදී මේ සෙනෙට් සභාව අහෝසි කරලා තියෙනවා. සෙනෙට් සභාවක් 5වෙනි තරුණ පාර්ලිමේන්තුවේ නැහැ. 5වෙනි තරුණ පාර්ලිමේන්තුවේ සියලුම දෙනා ඡන්දයෙන් පත් වෙලා ආපු තරුණ. සභාපතිතුමා, දැන් අපි ඉතිහාසයේ වෙච්ච වැරදි හෝ අඩුපාඩු හෝ නෙමෙයි, අපි අලුත් දැක්මක් ඇතුව ඉස්සරහට යන්න ඕනේ, අලුත් පියවරක් තියන්න ඕනේ. ඔබතුමා මේ සති කීපය තුල කල්පනා කරේ, සැලසුම් කරේ මොනවද? මෙහෙමයි අසල්, දැන් සැලසුම් කරලා නෙමෙයි, දැන් සැලසුම හදාගෙන ආවේ. දැන් වැඩ කරන්නත් පටන් අරන් තියෙනවා. මම දැන් 2010 ව්‍යාපෘතිය වගේම අපි ලබන මාසේ මුල වෙනකොට ව්‍යාපෘති දෙකක් ආරම්භ කරනවා. පළවෙනි ව්‍යාපෘතිය තමයි අපි ජාතික තරුණ සේවා සභාව තුලත් වෘත්තීය පුහුණුව තියෙනවා මම කලින් කිව්වා වගේ. හැබැයි මම අදහස් කරන දේ තමයි මේ වෘත්තීය පුහුණුවේ සාම්ප්‍රදායික දේවල් වලින් වෙනස් වෙන්න ඕන අපි මෙතනදී. මොකද හේතුව සාම්ප්‍රදායික වෘත්තීය පුහුණුවට වෘත්තීය පුහුණුව අධිකාරිය, නයිට් ආයතනයේ, තාක්ෂණික විද්‍යාල එවැනි විශාල ජාලාවක් තියෙනවා. එතකොට අපි හඳුනා ගන්න ඕන කොහොමද අපි එතනින් වෙනස් වෙන්න ඕන කියලා. ඒකේ පළවෙනි ව්‍යාපෘතිය විදියට අපි NYSC School of Computing කියලා, එහෙම නැත්නම් ජාතික තරුණ සේවා සභාවේ පරිගණක කරන පාසල ආරම්භ කරනවා. එහිදී අපි NVQ ක්‍රමවේදයේ පාඨමාලා නෙමෙයි, ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම Cisco පාඨමාලාව, Microsoft Certification, Oracle වැනි පාඨමාලා Cisco වල කියන්නට සතුටුයි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වූ උපදේශකවරුන් දෙදෙනා ජාතික තරුණ සේවා සභාවත් එක්ක දැන් අත්වැල් බැඳගත්තා. උන් තරුණ සේවා සභාවට බැඳුණා. මම හිතන්නේ ජාත්‍යන්තර මට්ටමේ ඒ වගේම Cisco ඇකඩමිය අපිට මේ කෙටි කාලයක් තුල ලබා ගන්නට හැකි වුණා ජාතික තරුණ සේවා සභාවට. මේක හරහා ඒ Cisco පාසල එක්ක අපි පරිගණක පාසල ආරම්භ කරනවා. ඒ වගේම අනිත් කාරණාව තමයි අසේල, මම දැන් විශේෂ අවධානයක් අමාත්‍යතුමාත් මාත් යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා මේ කෘෂිකර්මයට තාක්ෂණය ගෙනීම. මොකද හේතුව දැන් අලුත් පරම්පරාව මේ කෘෂිකර්මයට
කෘෂිකර්මෙන් ඈත් වෙන්නේ අපි තාමත් සාම්ප්‍රදායික 70 ගණන් වල 60 ගණන් වල මෙවලන් වලින් තමයි තාමත් මේ කෘෂිකර්මය දියත් කරන්නේ. දැන් අපි කොටින්ම කිව්වොත් මම හිතන්නේ අර කම්බයින් හාවස්ටර් එක ගොයන් කපන මෙෂිම ඇර අනිත් සියලුම මම හිතන්නේ හරක බාන කුඹුරෙන් එළියට බහලා ට්‍රැක්ටරේ ආපු දවසේ ඉඳන් ඒ ට්‍රැක්ටර් එකමයි තාමත් කුඹුරේ වැඩ කරන්නේ. නමුත් ඔබ ගත්තොත් ලෝකේ යුරෝපේ වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් විශේෂයෙන්ම ඊශ්‍රායල වගේ රටවල් භූමි ප්‍රමාණය අඩුයි ජලය ප්‍රමාණය අඩුයි. නමුත් විශාල කෘෂි ආර්ථිකයක් තියෙනවා. ඒකට හේතුව තමයි තාක්ෂණය යොදා ගැනීම. විශේෂයෙන්ම ඩ්‍රෝන් තාක්ෂණය ඔය ඩ්‍රිප් ටෙක්නොලොජි කියන එක ඒ වගේම පරිගණක මෘදුකාංග දැන් ඇප් එකකින් ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ ගොවි පොලේ තියෙන පසේ තෙතමනය අඩු වැඩි කරන්න. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කියන්නේ පොහොර ප්‍රමාණය එකතු කරන්න. එතකොට ඔය ඩ්‍රිප් ටෙක්නොලොජි වගේ දේවල් භාවිතා කරාම පොහොර භාවිතයත් අඩු වෙනවා. එතකොට ඒකට පරිසරයටත් විශාල හොඳක් සිද්ධ වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා එක මතක් කරන්නට ඕන. දැන් කාබනික පොහොර වලින්ම කෘෂිකර්මය ගෙනියන්නට දැවැන්ත වැඩසටහනක් දියත් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ මේ අද ඉන්න අපිට වැඩිය අනාගත පරම්පරාව වෙනුවෙන් දියත් කරන ව්‍යාපෘතියක් විදිහට මම දකින්නේ. ඉතින් මෙවැනි වපසරියක් තුල අපි බලාපොරොත්තු වෙනවා නැවුම් ප්‍රවේශයක් ගන්න. මොකද අර මම කලින් කිව්වා වගේ තරුණ සංවර්ධනය තුල තියෙන්නේ සෞන්දර්යාත්මක ඒ වගේම මේ ඇක්ටිවිටි බේස්ඩ් ඩෙවලොප්මන්ට් විතරක් නෙමෙයි මේ රටේ අනාගතය වෙනුවෙන් අපි මෙවැනි වූ දේවල් තරුණයන් යොමු කරගන්න ඕන. හොඳයි. අපේ ලේකම්තුමා දිල්ෂාන් ජයකුල දැන් හෙට යෙදෙන තරුණ දිනය දැන් අපිට මේ ශාරීරික දුරස්ථභාවය පවතින තත්ත්වයක් එක්කලා එකතු වෙලා සමරන්න සමීපයෙන් සමරන්න බෑ. මොකක්ද සැමරුමට කරන්නේ? ඇත්ත වශයෙන්ම හෙට තරුණ දිනය ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හෙට දින අලුත් වැඩසටහනක් යම් කතා නමින් ආරම්භ කරනවා. ඒ වැඩසටහන ශ්‍රී ලංකාවේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න තරුණයා රටේ සංවර්ධනය කරා කොහොමද යොදාගන්නේ? නැත්තම් ගම් මට්ටමේ ඉන්න තරුණයාට සේවය කරන ආයතන රටේම තරුණියන්ගේ වගකීම තියෙන ආයතනයක් වශයෙන් ඔවුන්ගේ අදහස් යෝජනා චෝදනා මේ සියලු දේවල් එක් රැස් කරගන්න පුළුවන් අවස්ථාවක්. නිවැරදි අවස්ථාවක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අවස්ථාව වෙනුවෙන් යම් කතා කියලා ගරු සභාපතිතුමාගේ දැක්මක් සමග එතුමගේ යෝජනාවක් අනුව ලස්සන වැඩසටහනක්. මොකද ගමේ ඉන්න අපේ කොල්ල කෙල්ලොන්ට අවස්ථාවක් හම්බ වෙනවා කියන්නේ ඇත්තරම අපි සහ මුළු රටම සතුටු වෙයි. මොකද ඒක තමයි ගම් මට්ටමින් තමයි එන්න ඕන, බිම් මට්ටමින් තමයි ඒ අදහස් උදහස් වෙන්න ඕන. එතකොට තමයි අපේ රටේ දියුණුව සාර්ථකත්වය හරියට කොහොමද ඔප්නං වෙන්නේ. සභාපතිතුමා යම් කතා මොකද්ද මේ සංකල්ප? ඔව් ඒක ඇත්තටම මේ සංකල්පය මගේ අදහසක් විදිහට ආවේ. දැන් ඔබ දන්නවා නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා තමයි ගම සමග පිළිසඳර කාර්ය සාධක බලකායේ සභාපතිත්වය දරන්නේ. දැන් එතුමන්ට විශාල අභියෝගයක් ලබන වසර තුල ලැබෙනවා මේ ගම සමග පිළිසඳර ජනාධිපතිතුමාගේ වැඩසටහන හරහා දියත් කරන සංවර්ධන කටයුතු සඳහා මැදිහත් වෙන්න. විශාල මම හිතන්නේ ප්‍රතිපාදන සමග විශාල වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. ඉතින් එතුමන්ට මම කිව්වේ අපි මේ සඳහා ඔබතුමන්ට තරුණ කටයුතු අමාත්‍යාංශයෙන් ජාතික තරුණ සේවා සභාවෙන් මම ග්‍රාම සේවා වසමකට ඔබතුමාගේ සංවර්ධන නියෝජිතයෙක් හදලා දෙන්න. අපි ඒක සංවර්ධන කවය නමින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන. හැබැයි ඒක හදන්න නම් අපි ගිහිල්ලා හෑන්ඩ් පික් කරන්න නැතුව, අපි හිතලා මෙයා හොඳයි අරයා හොඳයි කියන්නේ නැතුව මේ තරුණයෝ තුලින්ම කතිකාවතක් ඇති කරලා ඒකේ ඒ වැඩේට ගැලපෙන වැඩේට දක්ෂ අය ඒ ග්‍රාම සේවා වසම තුලින්ම අපිට හොයාගන්න රට පුරා දියත් කරන එකක්. හැබැයි ඉතින් මේ දැන් කොරෝනා උදුරත් එක්ක මුලින් යන්නේ Zoom තාක්ෂණය. නමුත් මේ අපිට එකිනෙකා හමු වෙන්න පුළුවන් පළමු අවස්ථාවේදීම ගරු අමාත්‍යතුමනුත් එක්ක අපි දිස්ත්‍රික්ක මට්ටමින් මේ වැඩසටහන ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. හෙට වැඩසටහනේ විශේෂත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයකුත් එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ නිත්‍ය නියෝජිතවරියත් ඒ යම් කතා සම්මුළු අමතන්න නියමිතයි. ඒ වගේම ගරු අමාත්‍යතුමා තමයි ඒ ආරම්භක දේශනය කරන්නේ. ඉතින් මේක හරහා බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ රටේ ප්‍රගමණය වෙනුවෙන් බිම් මට්ටමේම ඉන්න තරුණ තරුණියන් යොදා ගන්න. හොඳයි. අපේ පැතුම් රණසිංහ යවුන්
තරුණ පාර්ලිමේන්තුවේ අගමැතිතුමා. දැන් මේ තරුණ දින සැමරුමත් එක්ක කොහොමද දායකත්වය ඔය කණ්ඩායමේ? ඇත්තටම ලංකාවේ වසරකට රුධිර පයින්ට් 4,50,000ක් අවශ්‍ය වෙනවා. එක පුද්ගලයෙකුට පරිත්‍යාග කරන්න පුළුවන්. එක පුද්ගලයෙක්ගෙන් එකවරකදී ලබා ගන්නේ පයින්ට් එකක්. එතකොට අවම වශයෙන් 4,50,000ක් රුධිර පරිත්‍යාග කරන්න අවශ්‍යයි. එතකොට නමුත් ලංකාවේ දැනට ඇතිවෙමින් තිබෙන තත්ත්වය අනුව රුධිර පරිත්‍යාගයන් සඳහා යොමු වීමට මැලිකමක් දක්වනවා එක අතකින් අපේ රුධිර පරිත්‍යාගශීලීන් සෞඛ්‍ය හේතුන් නිසාවෙන්, අනික් අතට විශාල ප්‍රමාණයක් ඒක රාශී කරගෙන රුධිර පාරවිලේ නැත්නම් රුධිර දන් දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයක් පවතිනවා සෞඛ්‍ය හේතුන් මත. එතකොට ගිය මාසේ අග ජාතික රුධිර පාරවලන මධ්‍යස්ථානයේ විසින් ජනමාධ්‍ය මගින් නිවේදනය කරා රුධිර හිඟයක් පවතිනවා ලංකාවේ. ඒක සඳහා රුධිරය දෙන්න දායක වෙන්න කියලා. ඒ අනුව ජාතික තරුණ පාර්ලිමේන්තුව විදිහට අපි කල්පනා කරා අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. අපි ගරු සභාපතිතුමා එක්ක කතා කරා අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒ අනුව එතුමාගේ උපදෙස් මත අපි හෙට ඉඳන් ජාතික තරුණ දිනයේ ඉඳන් පටන් අරගෙන ජූනි 14 වෙනිදාට එදිලා තිබෙනවා ලෝක රුධිර පරිත්‍යාග ශීලීන්ගේ දිනය. ඒ ජූනි 14 වෙද්දී ලංකාවේ දැනට පවතින මේ කෙටිකාලීන රුධිර හිඟයට විසඳුමක් දෙන්න අපි හෙට ඉඳන් වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ ව්‍යාපෘතියේ තේමාව අපි නම් කරලා තියෙන්නේ Blood for Hope කියලා. එතකොට මේකේ අපි කාරණා දෙකක් මේ ව්‍යාපෘතියෙන් අපි අර ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණේ තමයි මේ වෙද්දි තියෙන මේ කෙටිකාලීන රුධිර හිඟයට විසඳුමක් ලබා දෙන එක. දෙවෙනි කාරණේ තමයි දීර්ඝකාලීනව නැවතත් මෙවැනි රුධිර හිඟයක් රටේ ඇති නොවීම සඳහා ඕනෑම අවස්ථාවකදී ලංකාවේ ඕනෑම තැනකින් රුධිරය ලබා දෙන්න පුළුවන් රුධිර පරිත්‍යාගශීලී තරුණ රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් සමන්විත රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංචිතයක් නිර්මාණය කරන එක. එතකොට මේ වෙද්දී ඒ සඳහා ජාතික රුධිර පාරවලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපතිතුමා ඒ දෙදෙනාගේ අනුමැතිය මත ඒ දික්කාලීන සම්බන්ධතාවය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් අපි සකස් කරමින් යනවා. ජාතික තරුණ පාර්ලිමේන්තුවේ අධිකරණ සහ ඩිජිටල් කරන අමාත්‍ය නිපුන් මුදලිගේ සහෝදරයාගේ සම්බන්ධීකරණය යටතේ මේ සඳහා විශේෂිත ඇප් එකක් අපි හඳුන්වා දෙනවා මේ දත්ත පද්ධතිය ස්ථාපිත කරගන්න දීප ව්‍යාප්තව. එතකොට හෙට ගරු සභාපතිතුමාගේ අතින් ඒක අපි ලොන්ච් කරනවා ඒ ඇප් එක. අපි හෙට ඉඳන් පටන් අරගෙන සතියක් තුල ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය වෙන විදිහට 20000ක මූලික ලියාපදිංචි කිරීමක් කරනවා. එතනින් පටන් අරගෙන මම කලින් කිව්වා වගේ ජුනි 14 වෙද්දී අපි ලංකාවේ දැනට පවතින රුධිර හිඟයට විසඳුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපේ ජාතික තරුණ දිනයේ සමගාමීව ජාතික තරුණ පාර්ලිමේන්තුව විදියට වෙලාව මතක් කරගන්න පුංචි. උදාවන සිහිනෙන් නව කිරණ නැගී එන මේලක් පොළොවේ ආකාශේ පියඹා යන සියුතුන් ගැලැක්සී අනන්තයට ඉගිලී යමු අපි ලෝකේ ප්‍රෞಢ ඉතිහාසය විශ්වාසය හදපත්ලේ ශක්තිය වේ විවිධී එන යවුවනේ නවදිනකට සිතුවිලි සකසා දින රට ගැන මොහොතක් සිතලා එක් වී බැඳී ඉන්න සාමය පතුරාලා ඉදිරියටම යන යෞවනයේ අනාගතය ලස්සන වන්නට පටුවද හස් පරදා යමු සැම ඉදිරියට ශ්‍රී ලංකා යෞවනයේ අභිමාන ශ්‍රී ලංකා
නවදිනකට සිතුවිලි සකසා දිනු රට ගැන මොහොතක් සිතලා එක් වී බැඳී ඉන්න සාමය පතුරාලා ඉදිරියටම යන යවුනේ අනාගතය ලස්සන වන්නට පටු අදහස් පරදා යමු සැම ඉදිරියට අපේ ස්තුතිය ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායමට අපි අපේ ශ්‍රී ලංකාව තාරුණ්‍යෙන් අභිමානය තාරුණ්‍ය හරහා ශ්‍රී ලංකාව බැබලවීම කියන කාරණාව එතනට ඇත්තරම දැන් මේ වෙනකොටත් යම් ප්‍රමාණයකට ලෝකයේ හමුවේ අපි එතනට ගිහිල්ලා කියලා හිතෙනවා. ඒක ඔබට මතක ඇති මීට සති කිහිපයකට කලින් අපි ඉරිදා ආයුබෝවන් වැඩසටහන තුල ඔබට හඳුන්වලා දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193කට බලපැවැත්වෙන තරුණ කටයුතු පිළිබඳ දූතවරිය ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කැබිනට්ටුවේ තරුණ කටයුතු. අය තමයි 2019 දී ලෝකෙට බලපැවැත්වෙන පරිදි මේ ඉදිරි කාලය වෙනුවෙන් තරුණ ප්‍රඥාප්ති නැත්නම් තරුණ වැඩසටහන සකස් කරන්නට දායකත්වයේ නායකත්වයේ ලබා දෙන. ඒ නිසා තරුණයා අපි එතෙන්ද ගියා. සභාපතිතුමනි දැන් මේ සංකල්ප වැඩසටහන ඇතුලේ අපි මේ ගෝලීය තරුණයා තරුණිය හදන්න ඕනේ නේද? අනිවාර්යයෙන් මේකට වැඩසටහනකුත් තියෙනවා. ඇත්තටම මේ හොඳම ක්‍රමවේදය තියෙන්නේ තරුණ සේවා සභාව තුළ. නමුත් ඒක ඇල්මැරුණු ගතියක් තමයි තිබුණේ. ඔබ අහලා ඇති එඩින්බරෝ ආදිපාදවරයාගේ යෞවන තිලින ව්‍යාපෘතිය. ඒක මම හිතන්නේ ලෝකේ රටවල් 160 ගානකට පැවැත්වෙනවා. 160 ගානක් තුල ශ්‍රී ලංකාවට එඩින්බරෝ ආදිපාදවරයා රැජිනත් එක්ක 1983 ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පස්සේ එතුමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම වැඩසටහන ලබා දීලා තියෙනවා. නමුත් ඒ වැඩසටහනේ ප්‍රයෝජනයෙන් අපි 100%ක්වත් අරගෙන නැහැ. ඉතින් ওই ජයත්මලා වගේ අය බිහි වෙන්න නම් ජාත්‍යන්තරයත් එක්ක අපි ගනුදෙනු කරන වැඩසටහන් තවත් ශක්තිමත් කළ යුතුයි. මොකද අපේ අයට හැකියාව නැහැ කියලා මම පිළිගන්නේ නැහැ. ශ්‍රී ලාංකිකයෝ විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් NASA ආයතනය ගන්නකො විද්‍යාඥයෝ 100ක් විතර ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. මයික්‍රොසොෆ්ට් ආයතනය ගත්ත ප්‍රතිශතයක් විදියට ගත්තොත් වැඩිම ප්‍රතිශතය ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ඒක ගත්තම එවැනි වූ පරපුරක් නියෝජනය කරන තරුණ පරම්පරාවකට කළ නොහැක්කක් නොමැත. ඉතින් ඒක සඳහා අපි දැන් මේ එඩින්බරෝ වැඩසටහන අපි අලුතෙන්ම පටන් ගන්නට බලාපොරොත්තු වෙනවා ජාතික මට්ටමින්. ඒ වගේම ජාත්‍යන්තර සබන්තාංශයත් මගේම විශේෂ අවධානයක් තියෙන වැඩසටහනක් නිසා පළවෙනි වතාවට අධ්‍යක්ෂක ජෙනරාල්වරයා යටතටම මම රාජකාරියක පවරගෙන තියෙනවා. මොකද ඒක පෞද්ගලිකවම කළ යුතු දෙයක් විදිහටයි මම සලකන්නේ. මොකද ජාත්‍යන්තර පිළිගැනීම තරුණයට ලබා දෙන්න නම් ඉස්සෙල්ලා අපි ගිහිල්ලා ජාත්‍යන්තරයත් එක්ක අවශ්‍ය සම්බන්ධතා හොඳට හදා ගන්න ඕන, ශක්තිමත්ව හදා ගන්න ඕන. දැන් ඉදිරියේදී එඩින්බරෝ ආදිපාදවරයාගේ වැඩසටහනේ විශේෂයෙන්ම පාසල් තුල ඒ එඩින්බරෝ ආදිපාදවර තිල්න වැඩසටහනේ යවුන සමාජයන් තාම 183යි තියෙන්නේ. ලංකාව පාසල් පද්ධතියෙන් පාසල් 10000ක් විතර තියෙනවා. ඉතින් ඒ එඩින්බරෝ වැඩසටහනේ ඉදිරියට ගියපු තරින්ද්‍ර කියලා ඉන්නවා අපේ තරුණ නායිකාවක්. ඉතින් අමාත්‍යතුමා හම්බෙච්ච පස්සේ අමාත්‍යවන් මාව වෙත යොමු කරා. මම එතුමියට බාර දීලා තියෙනවා. දැන් මේ වැඩසටහන මාත් එක්ක කරන්න. ඉතාමත් හොඳ සැලැස්මක් හදලා තියෙනවා. මම හිතන්නේ අසේල ලබන වසර වගේ වෙනකොට නැවතත් ජාත්‍යන්තරයත් එක්ක දැනට අපිට ඩිජිටල් එහෙම නැත්නම් ඔන්ලයින් තාක්ෂණයෙන් විතරනේ ගනුදෙනු කරන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තර එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම්ස් හුවමාරු වැඩසටහන් ලබන වසර තුල අපිට ආරම්භ කරන්න ලැබෙයි මේ කොරෝනා තත්ත්වය පහ වුණාම. ඉතින් මම හිතන්නේ එතනදී අපිට තවත් ජයත්මලා ගොඩක් හොයාගන්න බිහි කරගන්න පුළුවන් වෙයි. ලේකම්තුමා මේ දැන් මේ තරුණ දිනය හෙට දවසට සමගාමීව තිබෙන වැඩසටහන් වල තවත් මොනවද අපිට රටට කියන්න අවශ්‍ය දෙයි? ඔව් ඇත්තටම යම් කතාවලට අමතරව අපි විශාල වැඩසටහන් ප්‍රමාණයක් හෙට දිනේට සූදානම් වෙලා තිබුණා.
මේ පවතින අයහපත් සෞඛ්‍ය මට්ටමත් එක්ක මුළු ලෝකයේම අභියස තියෙන මේ අයහපත් කොවිඩ් සෞඛ්‍ය මට්ටමත් එක්ක ව්‍යසනෙත් එක්ක අපිට මේ සියල්ල පසකලා ගෙදර ඉඳන් සංචරණ සීමා ඇතුළත කරන්න පුළුවන් වැඩක් විදියට අපි අපේ තරුණ තරුණියන් යෝජනා කරලා තියෙනවා මේ වෙන විට නිවසේ සිට පැලයක් සිටවා හුස්ම රකින්න තාරුණ්‍ය මීට පෙරත් හුස්ම රකින්න තාරුණ්‍ය මේ කාල සීමාව තුළ රටේ නෙවෙයි ජීවිතයට හුස්ම දෙන අනිවාර්යල ඇඳන් දසදහසට අනිවාර්යදායකත්වය ලබා දුන්නා. ඒ වගේම ඒකත් මම මේ අවස්ථාවක් කරගන්නවා රටේ තරුණ තරුණියෝ ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා තරුණ සංවිධානය නැවත වතාවක් මුළු ලෝකයේම අභියස කතා බහට ලක් වෙන කාරණාවක් වුණා. ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි. අපේ රටේ අපේ හයිය තියෙන අපේලේ නැත්තම් ශ්‍රී ලංකීය තාරුණ්‍ය අපේ උන් එක අපිට වැළලෙන්න නොදී ගත්තු මහා උත්සාහයක්. ඒක තමන්ගේ වැඩක්. අපේ රට වෙනුවෙන් කැක්කුමක් තිබුණ අපේ කොල්ල කෙල්ලොන්ට. මේ මරණය අභියස සටන් වදිමින් ගින්දර යකඩ එක්ක කිසිදු පැකිලීමකින් තොරව ඒ අවස්ථාව ලබා ගත්තා. ඒ අවස්ථාව වෙනුවෙන් ලස්සනට මුහුණ දුන්නා. ඒක විශාල ශක්තියක්. මම හිතන විදියට මම බය නැතුව කියනවා අපේ රටේ තාරුණ්‍ය ත්‍රිවිධ හමුදාව වරුණයින් පස්සේ රටේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ස්වාභාවික විපතක් හෝ වේවා විවසනයක් හෝ වේවා සියලුම අවස්ථාවක බල ගන්නවන්න පුළුවන් විශාලම කණ්ඩායම. මොකද අපිට යෞවන සමාජ 15000කට ආසන්න ප්‍රමාණයක් තරක් ජයගුරු වේලාව මතක් කරගන්න. කොමර්ෂල් ක්‍රෙඩිට් රන් ණය ජීවිතයයි රත්තරන්. ඉතින් යෞවන සමාජ 15000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331ක ප්‍රාදේශීය බල මණ්ඩල එම ක්‍රියාකාරීන් මෙහෙවන්. ඒ වගේම ජාතික සම්මේලනය දිස්ත්‍රික්කයේ නියෝජිතයන් දෙපළක් නියෝජනය කරමින් දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රට නියෝජනය කරමින් කණ්ඩායම. මේකේ ලස්සන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මේකේ සැලැස්මක් තියෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. මේ හරහා තරුණයාට නිවැරදිව අර්ථකථන දෙන්න පුළුවන් රටේ අවශ්‍යතාවන පෙළගස්වන්න පුළුවන් විශාල කණ්ඩායමක්. මුලින්ම හෙට වගේ දිනයක් පාමුල මට මහත් අභිමානයකින් යුතුව මේ යසුන්ගෙන රට ඉදිරියේ කියන්න පුළුවන් අපේ රටේ තාරුණ්‍ය ලංකාවේ ඉන්න තාරුණ්‍ය ලංකාවේ කොල්ල කෙල්ලෝ මම දකින විදිහට ලෝකෙන ශක්තිමත්ම කණ්ඩායම වෙන්න පුළුවන්. ඒ තරම් ලොකු හයියක් තිබුණා. ඒ වෙනුවෙන් අප කැප වෙලා ලේ දහඩිය මහන්සිය හෙලපු අපේ තරුණ තරුණියන්ට ස්තුතිවන්ත වෙන අතර ඒ වෙනුවෙන් අපට විශේෂ භාර අමාත්‍යවරයා දුන් සහයෝගය මඟ පෙන්වීම ඒ වගේම ගරු සභාපතිතුමා තරුණෙක් විදියට තරුණයන් අතරට ඇවිල්ලා ඒකට විශාල ශක්තියක් දුන්නා. ඒක අපිට මේ වෙලාවේ ඇත්තටම වැදගත්. මොකද තරුණයා සමග මේ සම්බන්ධතාවය නිවැරදිව පැවැත්වුවේ නැත්නම් තරුණයා හඳුනාගත්තේ නැත්නම් තරුණයත් එක්ක වැඩ කරන්න අමාරුයි. මොකද ඒ තමයි තරුණයා. ඒක නිවැරදිව තෝරගෙන රටේ ඉදිරි අනාගතය තරුණය වෙනුවෙන් තියෙන අනාගතය සහ රටේ අනාගතය පිළිබඳව දැන් පොඩි හුස්මක් හෙලන්න පුළුවන් අභිමානයක් තියෙනවා. හොඳයි. ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ අගමැති තනතුර වර්තමාන තරුණ පාර්ලිමේන්තුවේ ඔබ වන පැතුම් රණසිංහ දැන් ඔබව බලගන්වපු ආකාරයට මේ තරුණ සමාජ සම්මේලන ක්‍රියාකාරීත්වය සහ මේ ක්‍රියාකාරකම් එක්ක ඔබව බලගන්වූ ආකාරය අත්දැකීමක් කරගෙන කොහොමද අපේ රටේ අලුත මේ තාරුණ්‍ය කියන කණ්ඩායමට එකතු වෙන නංගිලා මල්ලිලාට මේ සඳහා ආරාධනා කරන්නේ? මේ අපි මුහුණ දීලා තියෙන්නේ මම හිතන්නේ සියවස් ගණනකින් අපේ ජන සමාජයේ අත් නොවිදපු ආකාරයේ සුවිශේෂී තත්ත්වයක්. එතකොට අපිට කලින් පරම්පරාව මුහුණ දීපු ප්‍රශ්නවලට නෙමෙයි අද අපි මුහුණ දෙමින් ඉන්නේ. ඊට වඩා මේ විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙච්ච නව සාමාන්‍ය තත්ත්වය යටතේ අපි විශාල අභියෝගයන් ගන්නවකට මුහුණ දෙනවා. සෞඛ්‍ය පිරිවැයට අමතරව සමාජයක් වශයෙන් අපි දරන සමාජමය පිරිවැය, සංස්කෘතිකම පිරිවැය මේවා අති විශාලයි. එතකොට අපි දන්නවා මේ අපේ තරුණයාට තවදුරටත් සමාජයත් එක්ක මුහු වෙලා ගැටිලා ක්‍රියා කරන්න තියෙන අවස්ථාව පටු වෙලා තියෙනවා.
ගමේ වෙල්ෙලිය සෙල්ලම් කරපු කොල්ලොන්ට කෙල්ලොන්ට ගෙවල් වලට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි මෙන්න මේ தത്വයට අපේ තාරුණ්‍ය සූදානම් කරන්න ඕන. මේ தത്വයට මුහුණ දීලා මේක අභියෝගයක් හැටියට බාර අරගෙන මේ අභියෝගයේ ජයගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මතවාදයක් සමාජයට අපි කාන්දු කරන්න ඕන, සමාජයට ඔබවන්න ඕන. මම විශ්වාස කරනවා ජාතික තරුණ පාර්ලිමේන්තුව හැටියට ඒ වගකීම ඉෂ්ට සිද්ධ කරන්න. විශේෂයෙන්ම මේ ඇතිවීමින් තියෙන තත්ත්වයක් එක්ක අපි රටක් හැටියට, ජාතියක් හැටියට, තරුණ පරපුර හැටියට, අපේ අනාගතයේ ගාමක බලවේගය හැටියට අපි මේක කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියන කාරණය සමාජයට අරගෙන යන්නත්, සමාජය සඳහා සූදානම් කරන්නත්, සමාජයේ ස්වේච්ඡා ක්‍රියාකාරකයන් හැටියට ඒකට මුහුණ දෙන විදිය ගැන සැලසුම් කරන්නත් අපි තරුණ පාර්ලිමේන්තුව හැටියට අපි කටයුතු කරනවා ඉදිරියට. ඒ සඳහා එකතු වෙන්න තමයි අපිට ආරාධනයක් කරන්න තියෙන අපේ පිටිපස්සෙන් එන අපේ ඊළඟ පරම්පරාවට නංගිලා මල්ලිලට. අපි විශ්වාස කරන දේ තමයි අපිට මේ සමාජ ක්‍රමය එක දිනයකින් 100% වෙනස් කරන්න කන පිට හරවන්න බෑ. නමුත් අදට වඩා යහපත් හෙටක් බිහි කිරීම සඳහා වඩා සාපේක්ෂ විදිරිගාමී පියවර ගන්න අපි කටයුතු කරනවා. ජාතික තරුණ පාර්ලිමේන්තුව හැටියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තරුණයෙක් විදියට අපේ කාර්යභාරය අපි ඉෂ්ට කරනවා. ඒත් එක්ක අත්වල බඳ ගන්න කියලා අපි අපේ ඊළඟ පරම්පරාවට ආරාධනා කරනවා. විශේෂයෙන් මේකට හොඳ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා මේ රුධිර හිඟයත් එක්ක ඇතිලා තියෙන තත්වයට. එහෙනම් blood for hope කියන ඒ තේමාව යටතේ අපි විසින් ගෙනියන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියලා මම සමස්ත රටේම තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා. ලෝකයේ ඇති වෙලා තිබෙන මේ සංකීර්ණ සමාජ ක්‍රියාකාරීත්වය සහ වටපිටාවත් එක්ක අපි හැමෝම බොහෝ දෙනෙක් පිළිගන්නවා, බොහෝ දෙනෙක් අර ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරනවා, තමන් ගැන පමණක් හිතනවායි කියන සංකල්පය බිහි වෙලා තියෙනවා. නමුත් රටක් ලෝකයක් ලස්සන වෙන්න ඉස්සරහට යන්න නම් පරාර්ථකාමීව අනික් අය දිහා බලන, ස්වාර්ථය පසෙකලා කටයුතු කරන මිනිස්සු ඕනේ. අනික් අය ගැන හදවත උණු වෙන මිනිස්සු ටිකක්, සංවේදී මිනිස්සු ටිකක්. සභාපතිතුමා මේ සියලු වැඩසටහන් හරහා ඒක ඉහළින්ම හිස මුදුනේ දරාගෙන සිටින සංකල්පයක් දෝ කියලා මට හිතුණා. අනිවාර්යයෙන්ම. මොකද අපි මොනවා කරත් සිංහල බෞද්ධ රටක්. ඒක නිසා අපි සියලුම ජාතීන්ට, සියලුම ආගම් වලට අපේ වසර 2500ක් වූ ශ්‍රේෂ්ඨ ඉතිහාසය තුළ අපි ඒ ගරුත්වය, ඒ වගේම ඔබ කියපු ඒ කම්පැෂන් එක, එහෙම නැත්නම් මානව දයාව හොඳින්ම තිබිච්ච රටක් විදිහට අපි ඉතිහාසගත වෙලා තියෙනවා. අපි ලෝක පුරා ප්‍රසිද්ධත් අපේ ඒ දයාව, කරුණාව, ආගන්තුක සත්කාරය ගැන. ඉතින් මේ තරුණ පරම්පරාවටත් මම හිතන්නේ ඒක ලබා දෙන්න, ඒ වෙනුවෙන් ඔවුන්න මඟ පෙන්වන්න තමයි අර මං කලින් කිව්වා වගේ ලංකාවේ පළවෙනි වතාවට තරුණයෙක් සහ ක්‍රීඩකයෙක් අමාත්‍ය ධූරය දරන්නේ එතුමාගේ ශක්තියෙන්, එතුමාගේ නායකත්වයෙන්. මම හිතන්නේ එතුමා දෙන මඟ පෙන්වීම යටතේ මමත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මමත් ආරාධනා කරන්න කැමතියි මේ ඉදිරියේදී ජාතික තරුණ සේවා සභාවේ වෙන පරිණාමයත් එක්ක, ඒ කියන්නේ පරිවර්තන විශාල සංඛ්‍යාවක් සිදු වෙත යුතු වෘත්තියක්. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තාම ඒකේ කරගෙන යනකොට අපි ගොඩක් මහජන ප්‍රජාවත් එක්ක තමයි වැඩ කරන්නේ. එතකොට මේ ආවට ගියාට මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරන්නත් බෑ, ඒ වගේම වැඩ කරන්නත් බෑ. එතකොට අපි අවුරුදු 20ක් තිස්සේ ළමයි 20කින් පටන් අරගෙන අද ළමයි 2500 දක්වා හරිම හෙමින්, හැබැයි ස්ථාවර ගමනක් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේකට හේතු වෙලා තියෙන්නේ අපේ DNA එක, ආයතනයේ DNA එක වෙලා තියෙන්නේ. අපි ඇයි පිහිටවලා තියෙන්නේ? මේකට හේතු වෙලා තියෙන්නේ අපි adding goodness to the community කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ සමාජයට සේවයක් කිරීම තමයි අපේ ප්‍රධාන කාර්යභාරය වෙලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක අපි කොහොමද මේ දුර ගමන ආවේ? එතකොට මේ හෙල්ත් කෙයාර් කියන්නේ එළිය රෙගියුලේෂන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඩිග්‍රියක් ගත්ත පමණින් ඒකට රසාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි ප්‍රධාන පෙළේ යුනිවර්සිටිස් කීපයක් එකතු කරගෙන පිටරට අපි ඒ අරහා ඒ පිටරට රෙජිස්ට්‍රේෂන් ගන්න තමයි අපි ලෑස්ති කරේ. ඒතකොට මේක ලංකාවේ අවුරුදු 3ක් විතර ඉගෙනගෙන අන්තිම අවුරුද්ද තමයි මේ ළමයි පිටරට යන්න ඕනේ. ඒතකොට අපි වැඩ කරන්නේ University of Aberdeen ස්කොට්ලන්තේ, Coventry University UK වල, ඒ ඕස්ට්‍රේලියාවේ ඩීකින් සහ ජේම්ස් කුක් යුනිවර්සිටි එක, සහ මැලේසියාවේ ඕපන් යුනිවර්සිටි, මැලේසියා කියන සාමාන්‍ය රෑන්ක් එකෙන් හොඳ යුනිවර්සිටිස් එක්ක. ඒ වගේම මේක හරහා ළමයි ඉතාල විශාල ප්‍රමාණයක්, 500කට වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා හොඳට රසාව කරන පිටරටවල දැන්. හොඳයි. සමහර රැකියා පිළිගැනීමෙන් ඉහළයි. ඔබත් IIHS ආයතනයෙන් ඉගෙනගෙන පිළිගැනීමෙන් ඉහළ නර්ස් කෙනෙක් වෙන්න. IIHS. I'm Ayodhya.
there, a registered physiotherapist in UK. To be like me, call 014651144. ඒ සාකච්ඡාව ඉදිරියට දැන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ අපි පිළිගන්න සත්‍යයක් සමාජලට තේරීමක් කිරීම කරන්න තියෙන අවස්ථා හරි අඩුයි. ස්ටෙෆනි දැන් මේ තත්ත්වයට එක්කලා දැන් සමාජලට දෙමව්පියෝ තමයි දරුවන්ට මේ දේ කරන්න කියලා කියන්නේ. දැන් IIHS කොහොමද මේ සිසුන්ට මේ තෝරා ගැනීම සිදු කරන්න අවස්ථාව ලබා දෙන්නේ? ඔව් අපේ ලංකාවේ තියෙන සම්පත් අනුව අපිට මේ පාඨ්‍යාපනයේදී අවස්ථාවල් ඉතාම සීමිතයි. ඉතින් IHS ආයතනයේදී අපි දරුවන්ට අවස්ථාවක් යොදා කර දෙනවා bachelors in nursing, bachelors in physiotherapy සහ bachelors in biomedical කියන පාඨමාලා දරුවන්ට මේ 3+ පාර්ට් එක මගින් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේවා අන්තර්ජාතික පිළිගත් විශ්වවිද්‍යාල වලින් තමයි අපි ලබා දෙන්නේ. සහ මෙම පාඨමාලා හදාරීමේදී හදාරීමට අපි මූලිකව බලාපොරොත්තු වෙන්නේ A-level සමාර්ථ 3ක් පමණයි. ඕනම විෂය ධාරාවකින්. ඒ දරුවෙකුට තමුන් බලාපොරොත්තු විදිහට සමාර්ථ ලබා ගැනීමට නොහැකි වුණා නම් ෆවුන්ඩේෂන් පාඨමාලාවක් මගින් මෙම පාඨමාලාවට සම්බන්ධ වීමේ හැකියාව IHS ආයතනය තුළින් අවස්ථාව උදා කර දීලා තියෙනවා. ඊට අමතරව අපි තුමු යම්කුත් බාධකයක් හින්දා අදාළ අන්තිම අවුරුද්දේදී තමුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාලයේ ඕස්ට්‍රේලියාවල UK ඕ ෆින්ලන්ඩ් යන රටවල් වලට යෑමට නොහැකි නම් ලංකාවේම පාඨමාලාව විශ්වවිද්‍යාල පාඨමාලාවක් නිම කරලා රැකියා අවස්ථා සඳහා ආයෝජනය කිරීමේ හැකියාවත් මෙම පාඨමාලාව මගින් අවස්ථාව අපි උදා කර දීලා තියෙනවා. වෛද්‍යතුමනි දැන් දෙමව්පියන්ටත් ඔය කොච්චර කිව්වත් අවශ්‍ය තමන්ගේ දරුවට හොඳම දේ දෙන්න, හොඳම තෝරා ගැනීම කරන්න. දැන් උසස් අධ්‍යාපනය සඳහා හොඳම වැඩසටහන දැන් මේ උසස් පෙළ සමත් දරුවන්ට ඉතා කෙටි කාලයක් තුළ වෘත්තිකයෝ බවට පත් වෙන්නට ලබා දීම සඳහා දෙමව්පියන්ට ඔබ කොහොමද ආයතනයක් හැටියට මේ මඟ පෙන්වීම කරන්නේ? ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි බලන්න ඕනේ දැන් අපි රසාවක් තෝරගන්නකොට ඒකේ සස්ටේනබිලිටි එක කොච්චර කාලයක් තියෙද කියලා. අපි ඔය කිව්ව ඔය ප්‍රධාන ප්‍රෝග්‍රෑම් තුනෙන්ම එළියට යනකොට එන අවුරුදු 10 20 ඇතුළත ඇති වෙන රසාවල් තියෙනවා. බයෝමෙඩිකල් සයන්ස්, නර්සිං සහ ෆිසියෝതെරපි. ඊළඟට දෙවනුව බලන්න ඕනේ මේ රෙස්පෙක්ටබල් ජොබ්. හැම එක්කම කැමති ගෞරවාන්විත රස්සාවක් කරන්න. අපි අමල තාත්තලා කැමති මගේ පුතා මෙහි වැඩ කරන්නේ මේ දේ කරන්න කියලා කියන්න. ඉතින් මේ ඒක ගැන කිසිම තර්කයක් නැහැ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන. තුන්වෙනුව තමයි අපි බලන්න ඕනේ මේක කොම්ෆර්ටබල්ද කියලා. දැන් ඒ කියන්නේ කොම්ෆර්ටබල් කියන්නේ දැන් ආදායම කොච්චරද? සාමාන්‍යයෙන් අවුරුදු 24ක් වෙනකොට තමන්ට ලක්ෂ 8ක් විතර මාසෙකට ලබා ගන්න පුළුවන්. ඒක ඉතා හොඳ කොම්ෆර්ටබ්ලි ඉන්න පුළුවන් රස්සාවක්. ඒ වගේම සේවය කරන පරිසරය quality of life ඒව ඉතාම හොඳට තියෙනවා. ඔය ෆින්ලන්ඩ් වලට හරි එහෙම නැත්නම් එංගලන්තේ හරි ඕස්ට්‍රේලියාවට හරි ප්‍රධාන වශයෙන් යන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ බලන්න ඕනේ affordability එක. මේ සේරම තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒකට අපේ අම්මලා තාත්තලාට බර දරන්න පුළුවන්ද කියලා. මේ 3+1 පාත්වේ එකකින් අවුරුදු 3ක් ලංකාවේ කරන හින්දා වියදම 160කට වැඩි අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම අන්තිමේදී අපි දන්නවා අපේ ළමයි 500කට වැඩි එළිය ගිහලා වැඩ කරනවා. ඒක දැක්කහම කියන්න පුළුවන් මේකේ ප්‍රතිඵල සාර්ථකයි කියලා. හොඳයි. මම හිතන්නේ හරි වැදගත් කාරණාවක්. දැන් ලංකාව තුල සෑහෙන කාලයක් අධ්‍යයන කටයුතු කරලා ඒ වියදම ඉතාම අවම කරගෙන අපිට අපේ දෙමව්පියන්ට බරක් නොවි මේ ඉලක්කය අර අපි කියන්නේ ටාගට් එකට ඉලක්කයට යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක හරි වාසනාවන්ත අවස්ථාවක් කොට අපි සලකනවා. ඉතින් දැන් අපි දන්නවා ස්ටෙෆනි දැන් එකතු වෙන මේ සෞඛ්‍ය අධ්‍යාපනයට සහ මේ වෘත්තියට එකතු වෙන්න කැමති වෙන බොහෝ දෙනාත් විවිධ දක්ෂතා වලින් පිරිච්ච අය. එක එක හැකියාවන් තියෙන්න පුළුවන්. ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් වලින් ඉස්සරහට යන්නේ හැකියාවන් යම් තැනකට ගෙන එන්නටත් මේ IIHS කිසියම් ඉඩක් ලබා දෙනවද? කොහොමද ඒකේ තත්ත්වය? අපි අපේ පාඨමාලා ඩිලිවර් කරන මෙතඩොලොජි එක ඇවිල්ලා අපි සකසලා තියෙන්නේ කරිකියුලර්, කෝ-කරිකියුලර් සහ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් සනුව තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදයේදී මූලික අධ්‍යාපන කටයුතු අපි යොදාගන්නේ නූතන අධ්‍යාපන ක්‍රමවේදයත් එක්ක ස්ටුඩන්ට් සෙන්ට්‍රිසිටි කියන concept එක අනුව තමයි අපි අධ්‍යාපනය අපි නිර්මාණය කරලා දීලා තියෙන්නේ. සහ කෝ-කරිකියුලර් සහ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් අපි නිර්මාණය කරලා දීලා තියෙන්නේ. නිර්මාණය කරන්නේ 21 වෙනි ශතවර්ෂයට සෞඛ්‍ය
සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකයෙකු විදිහට මුහුණ දිය යුතු අභියෝග සහ ග්ලෝබල් සිටිසන් කෙනෙක් විදිහට දරුවා හැඩගැට යුතු සියලුම කාරණා අනුව තමයි අපි ඒ ක්‍රමවේදය නිර්මාණය කරලා දීලා තියෙන්නේ. ඉතින් මේකෙදි කාරණා 4ක් තියෙනවා. මූලිකම දේ තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේදී තීරණ ගැනීමේදී අපිට ගොඩක් එවිඩන්ස් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා අපි දරුවව රිසර්ච් අංශයෙන් අපි යොමු කරනවා සහ සමාජයත් එක්ක මුණ ගැනීමට කමියුනිටි එන්ගේජ්මන්ට් ප්ලැට්ෆෝම් එකක් අපි IHS ආයතනය මගින් නිර්මාණය කර දීලා තියෙනවා. ඊට අමතරව විවිධ සංස්කෘතිත් එක්ක කටයුතු කිරීමට ස්ටුඩන්ට් එක්ස්චේන්ජ් ප්ලැට්ෆෝම් එකක් අපි නිර්මාණය කර දීලා තියෙනවා. සහ විශේෂම දේ තමයි නායකත්වයේ සහ සාමූහික වැඩ කටයුතු සඳහා ස්ටුඩන්ට් කමිටිස් හරහා ළමයාට තමුන්ගේ නායකත්ව පුහුණු දියුණු කර ගැනීම හැකියාව IHS ආයතනයෙන් අපි උදා කර දීලා තියෙනවා. ඉතින් 2000කට ආසන්නව දැන්ටමත් අපේ පාඨමාලා ආධාර සෞඛ්‍ය වෘත්තිකින් විදියට විවිධ රටවල් වල සේවා කරන අයගේ සාර්ථකත්වයෙන් අපේ මේ ක්‍රමවේදය ඉතාමත් සාර්ථකයි කියලා අපි විශ්වාස කරනවා. වෛද්‍යතුමනි අපි අවසන් ප්‍රශ්නය හැටියට දැන් මුළු අපි හැමෝම අර සම්පූර්ණ හැරවීමකට ලක් වෙලා තියෙන U-turn එකක් අරන් තියෙන ලෝකේ පවතින තත්ත්වයක් එක්කලා. ඒතර මේ සෞඛ්‍යමය වශයෙන් සහ පවතින දුෂ්කර තත්ත්වයන් එක්ක උසස් අධ්‍යාපනයේද නැත්නම් මූලික අවශ්‍යතාවද කියන ප්‍රශ්න දෙක අතර දෝලණය වෙමින් ඉන්නේ. කොහොමද දෙමාපියන්ට සහ සිසුන්ට ඔබ ආයතනය සහ මෙන්න මේ දුෂ්කර කළමනාකරණයට සහයෝගය ලබා දෙන්නේ සහ උපදෙස් දෙන්නේ? මේ නිව් නෝම් කියන නිව් නෝමල් එකේ අපි කරන්න දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපි අධ්‍යාපනය අනිවාර්යයෙන්ම කරගෙන යන්න ඕනේ. බාධක මැද්දේ වුණා. අපි දැන් පළවෙනි රැල්ලේ කොවිඩ් රැල්ලේදීත් අපි හරියටම සෙප්තැම්බර් මාසේ ඉවර කරා. වැඩ ඉවර කර කටයුතු කරා. මේ අවුරුද්දෙත් මේ කොවිඩ් එකත් මැද්දේ අපි කරගෙන වැඩ කටයුතු අපිට කරගෙන යන්න හැකි වුණා. ඒකට හේතුව වෙන්නේ අපේ ලර්නර් මැනේජ්මන්ට් සිස්ටම් එකත් අවුරුදු 10ක් විතර පරණ. ඉතින් ඒකින්ද ඒකට ඊට අමතරව මේ ළමයින්ට ඩේටා ෆ්‍රී අපි දෙනවා. මොකද ඩේටා ඇත්තෙම අවශ්‍යයි මේ වැඩ කටයුතු කරගෙන යන්න. අනික් එක තමයි මේ කටයුතුත් එක්ක මේ හරිම අමාරුයි ආර්ථික වශයෙන් ළමයින්ට සහ අම්මලාට ඒ වෙලාවට ඒකට අපි කරලා තියෙන්නේ අපි ලෝන් ස්කීම් එකක් හදලා තියෙනවා. ළමයා ඊටාම පහසු ලෝන් ස්කීම් එකක්. ළමයා ගිහිල්ලා රස්සාව කරනකොට ගෙවන්න හැකි විදියට. එතකොට වැදගත්ම දේ තමයි මේ ප්‍රධාන වශයෙන්ම ඉදිරියේ ලෝකය බලාගන්නේ සෞඛ්‍ය සේවකයන් තමයි. ඒ වගේම තමයි නායකයන් වෙන්නෙත් ඒගොල්ලන්. ඒකට අපි ආරාධනා කරනවා හැමදෙනාටම මේ ශ්‍රේෂ්ඨ ගැන පොඩ්ඩක් සලකා බලන්න කියලා. ලෝකයේම ගරු කරන සමාජය ආදරය කරන බොහොම මානව දයාවෙන් පිරි ඉතාම උසස් ජීවන රටාවක් පවත්වාගෙන යා හැකි සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකයෙක් බවට පත් වෙන්න මේ විදිහට කෙටි කාලයක් තුළ අවුරුදු 4ක පමණ කාලයක් තුළ අපේ රට තුළ පිට රටත් අධ්‍යයනය කටයුතු කරමින් මේ ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් සයන්ස් ආයතනයේ වැලිසර මීගමු පාරේ නම්බර 704 ස්ථානයේ තමයි පිහිටලා තිබෙන්නේ. ඔබට දුරකථන අංකය දැන් දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙවි. මේ දුරකථන අංක වලට කතා බහ කරන්න, තොරතුරු විමසන්න, දෙමව්පියන්ගේ සිහිනයක්, ඔබේ සිහිනයක් සැබෑ කර ගන්නට ලැබෙන අනබිබවනීය අවස්ථාවක්. ඒ නිසා අපි ආරාධනා කරනවා වැදගත් වෘත්තීය සෞඛ්‍ය සේවාවත් එක්කලා IHS ආයතනයත් එක්කලා එකතු වන්නට කියලා. එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රධාන විධායක නිලධාරී සම නිර්මාතෘ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහත්මයාට අයිබෝන ඔබතුමන්ට. ඒ වගේම අධ්‍යක්ෂ අධ්‍යයන පරිපාලන ස්ටෙෆනි ග්ලෝරියා ඇන්තනි ඔබටත් මෙහෙම ස්තුතියි. අයිබෝන්. අනිවාර්යයෙන්ම. මොකද අපි මොනවා කරත් සිංහල බෞද්ධ රටක්. ඒක නිසා අපි සියලුම ජාතීන්ට සියලුම ආගම් වලට අපේ වසර 2500ක් වූ ශ්‍රේෂ්ඨ ඉතිහාසය තුළ අපි ඒ ගරුත්වය ඒ වගේම ඔබ කියපු ඒ කම්පැෂන් එක එහෙම නැත්නම් මානව දයාව හොඳින්ම තිබිච්ච රටක් විදිහට අපි ඉතිහාසගත වෙලා තියෙනවා. අපි ලෝක පුරා ප්‍රසිද්ධත් අපේ ඒ දයාව කරුණාව ආගන්තුක සත්කාරය ගැන. ඉතින් මේ තරුණ පරම්පරාවටත් මම හිතන්නේ ඒක ලබා දෙන්න ඒ වෙනුවෙන් ඔවුන්න මඟ පෙන්වන්න තමයි අර මං කලින් කිව්වා වගේ ලංකාවේ පළවෙනි වතාවට තරුණයෙක් සහ ක්‍රීඩකයෙක් අමාත්‍ය ධූරය දරන්නේ එතුමාගේ ශක්තියෙන් එතුමාගේ නායකත්වයෙන්. මම හිතන්නේ එතුමා දෙන මඟ පෙන්වීම යටතේ මමත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මමත් ආරාධනා කරන්න කැමතියි මේ ඉදිරියේදී ජාතික තරුණ සේවා සභාවේ වෙන පරිණාමයත් එක්ක ඒ කියන්නේ පරිවර්තන විශාල සංඛ්‍යාවක්